දැන් මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡාව ඒ වගේම සීලාපත පරාමාසය කියන මේ ටික පැහැදිලි කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. ඉතින් දැන් අපි මේ කිව්ව ටිකෙම තමයි සක්කාය දෘෂ්ටිය කියන එක නැති කරන්න ඕන එක. ඒක මහා සංයෝජනයක්. ඉතින් සක්කාය දිට්ඨිය කියන එක විවිධාකාර විදිහට මේ පොත්වල විග්‍රහ කරනවා. විවිධ සක්කාය දිට්ඨිය කියලා ක්‍රමයකින් පෙන්නනවා. පංචස්කන්ධය පිළිබඳව දකින්න ආකාර පෙන්නනවා. රූපය මම වෙමි, මම රූපය වෙමි, රූපේහි මම වෙමි, මාතුල රූපය ඇද කියලා මෙහෙම විග්‍රහ කරනවා ක්‍රමවලින්. නේද මම වෙමි ආත්මය වෙමි කියන වචනේ අරගෙන. මම කියන්නේ ආත්මයයි. නේද රූපය කියන්නේ ආත්මයයි. ආත්මය කියන්නේ රූපයයි. රූපේ තුලයි ආත්මය තියෙන්නේ. ආත්මය තුලයි රූපේ තියෙන්නේ කියලා මේ විදිහට විවිධාකාර දේවලින් රූපේක ආත්මයක් ඇත කියනවා දෘෂ්ටියක ඉන්නවා. ඒ දෘෂ්ටිය තියෙනවා අරගන්නෙත් ඔය ආකාරයෙන් හතර ආකාරයෙන් ගන්නවා රූපය පිළිබඳව. තව කෙනෙක් මේ දැනෙන්නේ ඒක තමයි ආත්මය කියන්නේ. වේදනාව. එතකොට ආත්මය කියලා කියන්නේ වේදනාව. වේදනාව කියලා කියන්නේ ආත්මයයි. මේ එක එකනාගේ අදහස් විපරීතයි. ආත්මයක් කොහොමද මේ වේදනාව තුළ තියෙනවා කියන ප්‍රශ්نين අහකට යන්න බෑ. වේදනාවෙහි ආත්මය ඇත. ආත්මෙහි වේදනාව ඇත. මෙන්න මේ හතර ආකාරයකින් වේදනාවක ආත්මයක් ඇත කියන දෘෂ්ටියේ ඉන්නවා. තව කොටසක් ඉන්නවා එහෙම නැහැ. ඔය රූපයක් නෙමෙයි වේදනාවක් නෙමෙයි ආත්ම කියන්නේ. සංඥාවටයි ආත්ම කියන්නේ. ආත්මය තියෙන නිසා සංඥාව තියෙන්නේ ආත්මය තුලයි. මේක එකලාගේ අදහසේ නැහැ. එතකොට සංඥාව ආත්මයයි ආත්මේ සංඥාවයි. ආත්මෙහි සංඥාව ඇත සංඥාවෙහි ආත්මය ඇත. දැන් මේ තවත් හතර ආකාරයකින් ආත්මික සංඥාවක් තියනවා කියන දෘෂ්ටියේ නැහැ. තව කෙනෙක් කියනවා ඔය එකක්වත් නෙමෙයි ආත්මය කියන්නේ. ඔය වැඩ කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ ආත්ම. සංඛාරය ආත්ම කියන්නේ. ආත්මීය ස්වභාවයයි සංඛාර කියන්නේ. ආත්මය හැටි. ඒකේ දෘෂ්ටි වලට වහින හැටි එක එකන. මේ සංඛාරයවත් හිතෙන කියන කරන ඒවාය තුලයි ආත්මය තියෙන්නේ. ආත්මය තියෙන නිසා හිතන්නේ කියන්නේ කරන්නේ. ඔය තව කෙනෙක් වහින හැටි. ඔයගේ හතර ආකාරයකින් ආත්මයක් දකිනවා සංඛාර තුල. ඔය එකක්වත් නෙමෙයි රූප වේදනා සංඥා සංකාර කියන හතරම නෙමෙයි ආත්මය කියන්නේ විඥානය. එක්කෙනෙක් කියනවා. විඥානීය ආත්මයි කියනවා. නෑ ආත්මය කියන්නේ විඥානීයටම. විඥානීය කියන්නේ ආත්මයටයි. ඒක එකනාගේ අදහස වෙනවා. ආත්මය තුලයි විඥානීය තියෙන්නේ. විඥානීය තුලයි ආත්මය තියෙන්නේ. මෙහෙම හතර ආකාරයකින් විඥානීය කොතන හරි ආත්මය හා සම්බන්ධයක් දෘෂ්ටියකටමයි. මෙන්න මේ නිසා 20 ආකාරයකින් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට. ඔය හතර ආකාරයක අදහස් තුලින් කෝකින් හරි වැහැගෙන ආත්මයක් තියනවා කියලා අදහසක ඉන්න තාක්කල් සක්කාය දිට්ඨිය තියෙනවා. ඉතින් මේක විග්‍රහ කරලා පෙන්නන්නේ රූපය කියන්නේ මොකද්ද වේදනාව කියන්නේ මොකද්ද සංඥා කියන්නේ මොකද්ද සංඛාර කියන්නේ මොකද්ද විඥාන කියන්නේ මොකද්ද කියලා. රූපය රූප සමුදයක් රූප නිරෝධයක් රූප නිරෝධ මාර්ගයක් දකින්න ඕනේ. අන්න එතකොට මේ රූපය පිළිබඳ තිබිච්ච සක්කාය දිට්ඨිය නැත්නම් ආත්ම දෘෂ්ටිය මිදිලා යනවා. වේදනාව කියන්නේ මොකද්ද වේදනා සමුදය මොකද්ද වේදනා නිරෝධය මොකද්ද වේදනා නිරෝධ මාර්ගය මොකක්ද කියන හතර ආකාරයෙන් වේදනාව දැනගත්තාට පස්සේ වේදනාව පිළිබඳ තිබිච්ච විපරීත දෘෂ්ටිය විරයි ආත්ම දෘෂ්ටිය. ඒකෝ දකින්න වේදනාව කියන්නේ ආත්ම හා සම්බන්ධ දෙයක් නෙවෙයි හේතුඵල ධර්මයක්. ඒ දකින්න ක්‍රමය උතන එනවා. ලෝකයා හිතාගෙන විදිහ ආත්මයක් නෙවෙයි කියලා යථාර්ථයෙන් දකින්න. සංඥා පිළිබඳව. සංඥාව කියන්නේ මෙහෙම දෙයක්. මේ සංඥාවට හේතුවයි මේ සංඥා නිරෝධයයි මේ සංඥා නිරෝධ මාර්ගයයි කියලා හතර ආකාරයකින් දකින්න ක්‍රමයක් තියෙනවා සංඥා පිළිබඳව. ඔය හතර ආකාරයෙන් දැක්කහම සංඥාවෙහි ආත්මය පිළිබඳ හතර ආකාර දෘෂ්ටියක් තියෙනවා ඒක ඉවරයි. සංඛාර කියන්නේ මේවයි සංඛාර වලට හේතුව මේකයි සංඛාර නිරෝධය මේකයි සංඛාර නිරෝධ මාර්ගය මේකයි කියලා සංඛාර පිළිබඳ හතර ආකාරයකින් ධර්මඥානය පහළ වෙනකොට සංඛාර තුල දකින්නා වූ ආත්මය පිළිබඳ දෘෂ්ටිය හතර ආකාරي ඉවරයි. විඥානීය පිළිබඳව මේකයි විඥානීය මේකයි විඥාන සමුදය මේකයි විඥාන නිරෝධය මේකයි විඥාන නිරෝධ මාර්ගය කියන මේ ධර්ම මාර්ගයෙන් තුලින් ධර්මඥානය දැක්කලා පස්සේ විඥානීක ආත්මයක් ඇතයි කියන දෘෂ්ටි හතර ආකාරයෙන් ගත දෘෂ්ටි ඉවරයි. එහෙනම් 20 ආකාරයෙන් ගත ආත්ම දෘෂ්ටිය ඉවරයි. ඔන්න ඔය පොඩ දකින්නකොට. එහෙනම් ආර්යයෙක් හැබැයි නම් ආර්යයා දකින්නවා. රූපය කියන්නේ මොකද්ද? රූප සමුදය රූප නිරෝධය රූප නිරෝධ මාර්ගය.
වේදනා සමුදය වේදනා නිරෝධේ වේදනා නිරෝධ මාර්ගය. සංඥා සමුදය සංඥා නිරෝධේ සංඥා නිරෝධ මාර්ගය. සංඛාර සමුදය සංඛාර නිරෝධේ සංඛාර නිරෝධ මාර්ගය. විඥාන සමුදය විඥාන නිරෝධේ විඥාන නිරෝධ මාර්ගය. ඔන්න ඔය කියන ටික දැක්කනම් ඔව් ඒකාන්තයේ සෝතාපන්න. මේක ක්‍රමයක්. දැන් රූප වේදනා කියු ටික අපි කැටි කරලා ගත්තා. ගතට හේතුව ගත නිරෝධේ ගත නිරෝධ මාර්ගය. හිතට හේතුව හිත නිරෝධේ හිත නිරෝධ මාර්ගය කියලා දැක්කම කැටි වුණා නම් ඊතාවේ ටිකම. ඉතින් අස කන දිව නාසය ශරීරය. අස මොකද්ද? අසට හේතුව මොකද්ද? අස නිරෝධේ අස නිරෝධ මාර්ගය. කනට හේතුව කන නිරෝධේ කන නිරෝධ මාර්ගය. දිවට හේතුව දිව නිරෝධේ දිව නිරෝධ මාර්ගය. ඒ වගේම අස කන නාසය දිව කය මේ ඔක්කොටම ඒ පුරම බලාගෙන කියනනම් මෙන්න මේ ටිකෙන් තමයි මේක හටගත්තේ. මේ ටිකයි මේ අස කන කියන්නේ දිව නාසය ශරීරය මල කියන්නේ මේ ටිකටයි. මෙන්න මෙහෙකටයි. ඒක හටගත්තේ මෙන්න මේ හේතුවෙන්. මෙන්න මේ හේතු නිරෝධ නම් ඒක හටගන්නේ නැහැ. ඒක නිරෝධ කරන්න මෙන්න මේ මාර්ගයන් ගමනය කර ඉතික ආර්ය අෂ්ටාංගික මාර්ගය දකින්න ඕන. ඒ ටික දැක්කම මේ ලෝකේ පිළිබඳ යථාර්ථයේ ওই විදිහට දැක්කම ආත්ම දෘෂ්ටිය ඉවරයි. නැන්න සක්කාය දිට්ඨිය ඉවරයි. කාය සත් කියන දෘෂ්ටිය ඉවරෙච්ච දාට සක්කාය දිට්ඨිය වලයි තව ක්‍රමයකින් කියන. හැබැයි ඒක පොතේ නෑ. පොතේ කියාදී තමයි විසදිවිද සක්කාය දිට්ඨිය තමයි ඉස්සෙල්ලා විග්‍රහ කරන්නේ. කැටිම කරලා ගත්තොත් අපිට කියන්න පුළුවන් එකක් තියෙනවා පොතේ නෑ හැබැයි. මොකද කාය සත්‍ය යන දෘෂ්ටියක් ඇද සත්කාය දෘෂ්ටිය සක්කාය දිට්ඨිය. කාය සත් කියලා ගත්තේ මොකක් නිසාද? නිත්‍යයි සුඛයි ආත්මා කියන දෘෂ්ටිය මේ කායයන් පිළිබඳ බැඳීම නිසා සත් කියලා ගත්තා. සත් කියන අදහසින් ගත නිසා තමයි ආත්ම දෘෂ්ටියකින් ගන්නවා ගන්න. යමක් සත් කියන දේ ගන්න බලාපොරොත්තු නැද්දාට ආත්මා කියන බලාපොරොත්තුවත් ඉවර නිසා ඒකත් ආත්ම දෘෂ්ටිය වල කරන්නේ කෙටි වචනයක්. කාය සත් කියන දෘෂ්ටිය විදිහට සක්කාය දිට්ඨිය ඉවරයි. මේ විචිකිච්ඡා කියන වචනයත් ඒ වගේ දෙයක්. බුද්ධ ආදී අටගණ සැකේ කියලාත් මේක විග්‍රහ කරනවා මේ සිංහලට විග්‍රහ කරනකොට. බුද්ධේ කාංකති ධම්මේ කාංකති සංඝේ කාංකති සික්ඛාය කාංකති උබ්බන්තේ කාංකති අපරන්තේ කාංකති එතකොට ඉදප්පච්චේතා පරිත්‍ථාපාදී කාංකති මේ ආකාරයෙන් කියනවා වූ අටතැනක තියෙන සැකේ දුරු කිරීම කියන එක තමයි විග්‍රහ කරන්නේ. නමුත් ඊට වඩා ටිකක් ගැඹුරට මේක විග්‍රහ කරලා මේක තේරුම් ගන්න. කාංකහා විතිකිච්ඡා මේ වචන දෙක ළඟ ළඟ තියෙන වචන දෙක. කාංකහාවයි විතිකිච්ඡාවයි. ඔය අපිට මේ ලෞකික අදහසින් ගන්න මේ සැකේ තමයි ඔය අපි විචාරලා කිව්වේ. ඕකෙන් තෝරාගෙන මේ ධර්මයේ තියෙන විතිකිච්ඡාව මොකද්ද කාංකහා මොකද්ද තෝරා ගන්න බෑ. ධර්මෙ පෙන්වන්නේ මොකද්ද? මේක පාපයක්. කාංකහා විතිකිච්ඡා කියන දෙකම පාපයක්. නීවරණ වලින් එකක්. නමුත් මේ මහාචාර්ය පින්වත් පිරිසක් එක්තරා පොතක ලියා තිබුණා. විතිකිච්ඡාව නීවරණයක් නිසා පාපයක් නෙමෙයි කිය. පොඩි අය නෙමෙයි ලොකු මහාචාර්යවරු. ධර්මයේ පිළිබඳ බුද්ධ ධර්ම පිළිබඳ මහාචාර්යවරුත් ඒක සම්බන්ධයි. හැබැයි විවේචනය කරන කවුරුවත් ඒවා විවේචනය කරන්න දෙන්නේ නැහැ. ඒක හරි කියනවා නේද? ඒක නීවරණයක් නිසා ඒක පාපයක් නෙමෙයි කියනවා. නා ව්‍යාපාදයක් නීවරණයක්. ව්‍යාපාදයක් නීවරණයක් නිසා පාපයක් නෙමෙයි කියන්න පුළුවන් දීර්ඝම නේ අරගෙන. තීන මිද්‍යාවක් නීවරණයක් නිසා පාපයක් නෙමෙයි කියන්න පුළුවන්. උද්ධච්ච කුච්චය නීවරණයක් නෙමෙයි පාපයක් මේ නීවරණයක් නිසා පාපයක් නෙමෙයි කියන්න පුළුවන්. බුදුරන් වහන්සේ දේශනා කරන දේශනාවෙන් තියෙන්නේ දස අකුසලියෝ තව ක්‍රමයකින් කියනවා නම් පංච නීවරණ. පංච නීවරණේ තව ක්‍රමයකින් කියනවා නම් දස අකුසලිය. නැත්නම් පාපයක් නෙමෙයි කියන්න පුළුවන්. පංච නීවරණ මොකක්ද කියනවා. ඒ මොකක් නිසාද? මේ සැක කරනවායි කියන වචනේ අරගත්තා විතිකිච්ඡා කියන වචනේ. එහෙනම් ධර්මයේ පිළිබඳව සැකසහිත තැන් අහලා විග්‍රහ කරලා ගන්න එක. ඒක ධර්මයේ ප්‍රබෝධයට දියුණුවට හේතුවක් වෙනවා මිස ඒක කොහොමද පාපයක් වෙන්නේ කියන මේ තර්කය අරගෙන තමයි මේ ප්‍රශ්නේ දැම්මේ. එහෙනම් විතිකිච්ඡා පාපයක් නෙවෙයි කිව්වේ. විතිකිච්ඡා කියන්නේ මොකද්ද කියන වචනේ දාගුවාම සැකකරන එකට විතිකිච්ඡා කියනවා කියන වචනේ ගත්තා. සැකයක් ඇති වුණාම ඒකයි විතිකිච්ඡාව කියන්නේ. පාපයක් වෙන්නේ මොකද? ඒක සැකයක් ඇති වුණා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සැක නැති කරගන්න. ඔබලා සැක කළේ ඉතින් සැක කළා. එහෙම වෙනව පිළිලා තියෙනවා. සූසුදෙන සැක අරගන්න.
ඒක පාපයක් නෙමෙයි. ඒක විනාශය. එහෙනම් මේ කාංකා විතිකිච්ඡා කියන්නේ මොකද්ද? ඊට වඩා ගැඹුරු පැත්තක් තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ දෘෂ්ටි බලවත් වුණාම. ඒ තමාගේ දෘෂ්ටිය ලෝකයට ප්‍රකාශ කරලා තමන් දැනුකුත් අරගෙන ඉන්නකොට එයා කැමති නෑ කවුරුවක් කියන කියමනක් ගණන් ගන්න. අංකයක් දෙන්න කැමති නෑ කාංකා. අංකා කියන්නේ තමයි කාංකා වෙන්නේ. පද නිරුක්තිය දකින්නේ නැහැ පොතේ නැති නිසා මට වයින්නවා 아무තු අදහසක් දෙනවා කියලා. නමුත් මේක තේරුම් අරගෙන බලන්න. අපේ වචනයක් තියෙනවා මම නම් සූට්ටුවකට ගණන් ගන්න නැහැ. ඔකයි කියමනක්. දැන් මෙහෙම කියන අය. ඇයි එහෙම කියන්නේ? ඕක අපේ හතුරෙක්. ඕක අපේ පරපුරේ හේකුනේ අපි පරපුරට උන්ගේ පරම්පරාව හිඟි කරපු. කවුද උන් ගණන් ගන්න? දැන් මේ වෙනම ඕවාගේ බාහිර මොනවා හරි ප්‍රශ්නයක් දාලා. එයා ගණන් ගන්නේ නැහැ. එහෙනම් තාවුනාල් කරන්නේ. අහවල් එක්කන ගන්න. ඕක ගණන් ගන්නේ. ඕක අහවල් පක්ෂයේ කෙනෙක්. මට විරුද්ධව මනාපිල්ලන එකෙක්. ඕක ගණන් ගන්නවද මම? කාංකා. ඊට පස්සේ ඔන්නෝම අරගත්තට පස්සේ මොකද කරන්නේ? ගණන් ගන්නේ නැති කෙනා මොන ඇත්තක් කිව්වා. ඒ කටයුත්ත කරන්න කැමති වෙන්නේ නැහැ ගණන් ගත්තේ නැහැ. කවුද ඕක කියන්නේ අපරාධ? ඕක කොහොමද ඇත්තක් දන්නේ? මම නම් ඕන් ගණන් ගන්නේ නැහැ ඕන් කියන කරන්නේ. බුදුරජාණන් වහන්සේගෙදී ඔන්න ඔය වචනේ තිබ්බොත් එහෙම කවුරු හරි. මෙන්න මේක කාංකා විතිකිච්ඡා. කවුද බුදුන් කියන එක නා ගණන් ගන්න? කවුද බුදුන් කියන එක නා කියනවා කරන්නේ? අපි නම් ඔය කරන්නේ නැහැ ගණන් ගන්නේ. අදත් ඔය ටික කියන්නේ කවුද? දැඩිව බැහැගත්ත අන්‍යාගමිකයෙක් අදත් කියන්නේ නැද්ද ඔයිට? ඔන්න ඔය දෙක දකින්න කාංකා විතිකිච්ඡා. එයාට කවදාවත් යථාර්ථය කරා ඉන්න බෑ. මොකද මේ දොස් කිව්වේ සත්‍යය. ගණන් ගත්තේ නැති සත්‍යය. මේ විතිකිච්ඡා කිය මොකද්ද? ප්‍රකෘති ක්‍රියාවලිය නෑ. විකෘති ක්‍රියාවලියක් දියත් කළා. සත්‍ය මාර්ගය ගණන් ගන්නේ නැතුව. මෙන්න මේකට කියනවා කාංකා යන්ත්‍රයේ විතිකිච්ඡා හිතන. එහෙනම් මම කියන මාර්ගය හරි. ඔය බුදුන් කියන මාර්ගය කවුද ගණන් ගන්නේ? බුදුන් කවුද ගණන් ගන්නේ? එයා ගණන් ගන්නේ නැහැ. එයා කියන බල ගණන් ගන්නේ නැහැ කියලා හැම කිව්වනම් අන්න යාට මාර්ගඵල නැහැ. කාංකා විතිකිච්ඡා සහිතයි. මෙන්න මේකයි කාංකා විතිකිච්ඡා කියන්නේ. මේ බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ශික්ෂාව කෙරෙහි ඔය කියන හැම එකක් ගානේ ඔය ටික තමයි තියෙන්නේ. අසත් ධර්මයේ වැදිලා ඉන්න පුද්ගලයා. එයාට නිවන් නැහැ නිවන් දැක්ක කෙනෙක් ඔය ටික කරන්නේ නැහැ. විතිකිච්ඡා ඉවරයි කියන්නේ යථාබෝධය ලැබුව තැන පටන් සත්‍යය දැක්කට පස්සේ සත්‍යය දේශනා කළ බුදුන් කෙරෙහි උපරිමයෙන්ම ගණන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළාද ඒක සත්‍යයි කියලාම ගණන් ගන්නවා. ඊට අනුකූලව කටයුතු කරන්න ඕනේ මම කියත නැඹුරු වෙනවා. කාංකා නැහැ විතිකිච්ඡා නැහැ. අන්න ආර්ය උන්ට පටන් ඉන්න අදහස්. ආර්ය ධර්මයක් ඇහුවා නම් මේ ධර්මය කියලා තේරෙනවා. මොකක් නිසාද? මේ ධර්මයේ රාගයට, ද්වේෂයට, මොහයට විරුද්ධයි. අනිත් පැත්ත තියෙන්නේ. රාගයේ, දේශයේ, මොහයේ තිබෙන්නා වූ අසාරත්වයේ පෙන්නලා අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ලෝකේ යථාර්ථයම දැකලා තියෙනවා. ඒ දැකපු යථාර්ථයේ පෙන්න ධර්මයක් මේක. එහෙනම් ඒක බුදුදහම. දහම තෝරගන්නව පරවත්තන්න බෑ. අන් දහම් 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 දැනගන්න හැටි. දැන් මෙන්න මේක මේ ධර්මයේ එකඟයි. මොකක් නිසාද? ධර්ම ලක්ෂණ තියෙනවා මේ කතාවේ. අන්න එහෙම තෝරා ගන්නවා ධර්මයේ කරි ගණන් ගන්න එකයි නොගන්න එකයි දකින්න ඕතෙනි. සත්‍ය ප්‍රකාශ කරනකොට සත්‍ය ධර්මයේ වැටහෙනකොට ඒ ධර්මයේ ගණන් ගන්න. ඒ තුල අනුගමනය කළා මට ප්‍රතිකර්මයක් ලබා ගන්න පුළුවන් ඇයි බැරි? ඒ කියන්නේ සැකේකුත් නැහැ. ඒක කරගන්න පුළුවන්. දැන් විතිකිච්ඡාවක් නැහැ. ප්‍රකෘති කටයුත්තට වහින්න. කලියුත්තක් අද නිවන් දැකීමට ඒ සඳහා ඒක යමක් ගත යුතුද? ඒ ටික අරන් ඒමක අනුගමනය කරනවා. මේ බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ශික්ෂාව කෙරෙහි හැම එකක් කෙරෙහි ඔය විදිහට බලනකොට ඔය ක්‍රමයෙන් තේරුම් ගන්න. අන්න යාර කාංකා නැහැ විතිකිච්ඡා නැහැ බුද්ධ ආදී යටතෙන සැක නැහැ කිව්වේ ඒකේ අර්ථය ඕකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව ওই ලෝක සම්මතිය කියන සැකය මහා නාම සාක්‍ය කුමාරයාට දුර වෙලා තිබුණෙත් නෑනේ සෝවාන් වෙලා 7 අවුරුද්දේ. මේ ත්‍රිපිටක ධර්මයේ සඳහන් වෙනවා සෝවාන් වෙච්ච මහා නාම සාක්‍ය කුමාරයා 7 වසරේ සෝවාන් වෙච්ච කෙනෙක්. ඒ සෝවාන් 7 වසරේ කොහොමනම් කමන්නේ සෝවාන් වෙලා හිටියා කියන එක පැහැදිලිවම දහ වෙනවා. ඒ සෝවාන් වෙලා හිටපු ඒ මහා නාම සාක්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේලාට එනි එක අවස්ථාවක ප්‍රකාශ කරනවා. මහා නාම සූත්‍ර 1 2 3 ආදී වශයෙන් ප්‍රසූත්‍ර කීපයක් තියෙනවා. සූත්‍ර ඔකෙම ටික විග්‍රහ වෙනවා. ස්වාමීනි මට මේ ඔබ වහන්සේලා ඇතුලේ ඉන්නකොට නම් හරියම චිත්ත ප්‍රසාදයක් තියෙනවා. ඔබ වහන්සේ කෙරෙහි
සිහිය බොහෝම පැහැදිලිලා සිටිනවා මට පිහිටලා. සංඝයා කෙරෙහිත් එහෙමයි. මේ ධර්මයේ කෙරෙහිත් එහෙමයි. අනික ඔක්කොටම වඩා බොහොම චිත්ත ප්‍රසාදයක් තියෙනවා. අනේ ස්වාමීනි ඒ වුණාට මේ මෙහෙ ඉන්නකන් තමයි මේ තත්ත්වය මගේ තියෙන්නේ. මම මෙතනින් ගිහිල්ලා කලබිල්ලට ගියාම ඇත්හල්ට අසල්ට ගියාම ඒ වගේම ඒ මං ඇසුරු කරන්න ආවු තැන් වල ගියාම ඒ වෙලාවේදී මට ඇතිවෙනා වූ මානසිකත්වයේ දැක්කහම ඇති වෙන තරහ ඇලෙන ගැටෙන ගති ලක්ෂණ එන හැටි දැක්කහම එහෙම වෙලාවකේ මම මලොත් එහෙම මං අපාය මිහා නවතින්න නැගිට මට හිතෙනවා. අනේ ස්වාමීන් වහන්සේ එහෙම පාරිකුත් තියෙනවා. කියලා බුදුරජාණන් වහන්සේ රැඳින් කියා හිටියේ. මහා නාම බය වෙන්න එපා, මහා නාම බය වෙන්න එපා. ඔබ කවදාත් අපාගත වෙන්නේ නැහැ, දුක තියෙන හේතුව ඔබට නැහැ. කලක් බුදුන් දහම් සමග ඇසුරු කරලා ඉන්න, හිත ප්‍රසාදයෙන් ඉන්න ඔබට කොයින්ද එහෙම එකක් තියෙන්නේ? ඒ ඇති වෙන ඇලියම ගැටියෙම බය වෙන්න දෙයක් නැහැ. ඔබ ඒ තරම් ඉක්මවා යන මානසිකත්වයේ නැහැ. නිසා ඒ කියන්නේ ආයසකයක් ඇති කරගන්න එපා. දැන් පළවෙනි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහලා සැනසීලා ගිහිල්ලා. ඉවර කළේ නේ ආයුධයක් ඇති ඕකම කියන. අනේ ස්වාමීනි ඒ වුණාට ඒ ඇත්හලේදී අත්හලේදී ඒ වගේම අන්තපුරේදී ඒ වගේම මගේ සේනා පිරිස් වැඩ කරන තැන්වලදී මම කටයුතු කරන හැටි දැක්කහම මට බයක් හිතෙනවා මම මේ වෙලාවට බලොත් නම් අනේ අපාගත වෙයිද කියලා. දැන් පළවෙනි සැරේ බුදුරජාණන් වහන්සේ කිව්වේ ගණන් අරන් නැතුනේ ආයිත් ඇහුවා. සැකේ ඇරුන්නේ නැහැ. මහානා බය වෙන්න එපා මහානා බය වෙන්න එපා නැවතත් බුදුරජාණන් වහන්සේ ඔය දෙවෙනි වතාවෙත් කියනවා. ඒත් ඇරුන්නේ නැහැ සැකේ. ආයි දවසක් ඇතුළත බුදුරජාණන් වහන්සේ විස්තරේම කියනවා. මහානාම අර පෙනෙන සල්ගස් දෙකක් පෙන්නලා කියනවා. සල්ගස් දෙක. අර පෙනෙන සල්ගස් දෙකට ධර්මාභි සමය ලැබෙනවා කියලා මම කිව්වොත් ප්‍රකාශ කළොත් ඔය සල්ගස් දෙක 100ක් අවුරුද්දක් ජීවත් වෙනවා උපද්දවයක් නැතුව. මිනිස්සෙ ගැන කවර කතාවද? මානව විශ්වාස කරනවා මම කියන්නේ. ඔබ කවදාවත් දුගතියට යන්නේ නැහැ කියලා තුන්වෙනි යතාවල කියන කළොත් එතකන් විශ්වාස කළේ නැහැ. එහෙනම් එහෙම සැකයක්ලා කියන කතාව අද කියන කතාවත් එක්ක වැළුවොත් ඒ හොතල මොකක්ද වෙලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේවතාවා කියලා විශ්වාස නැති නිසා ආයෙත් අනේ ස්වාමීනි වටලන් හිතෙනවා මැරුණොත් නම් අපාගත වෙයි කියලා ආයෙ තුන්වෙනි සැරේ බුදුරජාණන් වහන්සේලා ගිහිලා කිව්වනම් අර ලෝක සම්මතියේ සැකේ කියන එක තිබිලා තියෙනවා නේද සෝවාන් වෙලා පැහැදිලි දෙයක් නෑ එහෙනම් මේ සැකේ ලෝක සම්මතිය අද කතා කරන සැකේද මේ නැති කරනවා කියන්නේ එහෙනම් මේ සැකේ සෝවාන් වෙලා හිටපු මහා නාම සාකි කුමාර නැති වෙලා තිබිලා නැහැ ඒ ඔයගේ කෑලි අරගෙන අදත් කියනවා සෝවාන් වෙලා නම් ධර්මයේ ගැන සැක නැහැ වචනයක් කියනවා නම් මේ මොකද කිව්වේ කියලා තෝරගන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රීමුක දේශනාවෙන් ඇහෙන්න එයාටම ඇහෙන්න කල්ප දේශනා කරපු වචින් දැසක කළා නම් මොකද තව කතා කරන්නේ ඒකනේ අනිසාරි දුන්නේ සැරිත් දැන් හදාන්නේ මං නම් අපායයි කියලා මට බය හිතෙනවා තුන්වෙනි සැරේ කි මම පළවෙනි සැරේ සැකරින්න ඉබේ අනික අහන්න දෙයක්වත් නැහැ එහෙම දෙයක් වෙනවද නැති කියන සැකයක් නැති වෙන්න ඉබේ හැම නමුත් එහෙම දෙයක් සෝවාන් වුණා කියලා එහෙම එකක් වෙන්නේ නැහැ එහෙනම් මොකද කිව්වේ මේ කාංකා විතිකිච්ඡා කියන්නේ යන්නේ ඒකයි කාංකා කියලා කියන්නේ ගණන් ගන්න නැතිකමක් තියෙනවා මිනිස්සුන්ගේ කෙනෙක් ගණන් ගන්න නැහැ Tamanට යථාර්ථය වැටහුන්නේ නැත්නම් අන්න Tamanට සත්‍යාකාරයේ වැටහුණාට පස්සේ ඇතිවෙනා වූ චිත්ත ප්‍රසාදයත් ඥාන ගෝචරවන්නා වූ ස්වභාවයත් නිසා ඒකාන්තයෙන් මේ බුද්ධ කියනවා වූ නිගමනයක් ආව නම් ඒක වෙනස් වෙන්නේ නැහැ ගණන් ගත්තා ආයි වෙනස් කරන්න බෑ මොකක් නිසාද මේ නිගමනට පස්සේ නිකන් කවුරුවා කිව්වට නෙමෙයි අහපු ධර්මයේ තුලින් සමාන ප්‍රඥාව වැඩිලා ප්‍රඥාවේ තීරණයක් ඇවිදිලා වෙනස් නොවන්නා වූ ධර්මයක අවබෝධය ඇවිදිලා මෙහෙම ධර්මයක් නම් මගේ මෙච්චර කාලයකට ඇහුවේ නැහැ. මේ ධර්මයේ මෙහෙම හරයක් තිබුණ බව මට ධර්මීය අවබෝධයෙන් වැටහුණා. එවන්දු අවබෝධයෙන් ධර්මයක් දේශනා කරපු මුන්නහන්සේ නම් කවදාවත් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි ඒකාන්තයෙන් බුද්ධයි. බුද්ධයි කියලා පිළිගන්න මට හේතු තියෙනවා කියලා ගණන් ගත්ත සැනට වැටුණා. සංකා ඉවරයි. එහෙනම් උන්වහන්සේ කියන කියවෙනින් ගහ මම කවුරු කියන කියවලා කරගෙන මම ප්‍රතිඵල ලබා ගන්න. මට වඩා ඥානවන්ත බව හොඳට පැහැදිලිව දන්නවා. එහෙනම් උන්වහන්සේ දැකලා කියන වගක් තියෙනවා මට හොඳට පේනවා. මොකද හේතුව මෙච්චර කල් හිතා ගන්නවා බැරුව තිබිච්ච ඇත්තක් හැඟවිලා තිබිච්ච ඇත්තක් උන්වහන්සේ පෙන්නලා දුන්නා නම් උන්වහන්සේට කොච්චර නෝනා තියෙන්නද එහෙනම් උන්වහන්සේ කියා දෙන මාර්ගය කොහොමද වර්ධින්නේ සැක නැති වෙනවා ගණන් ගන්නවා අන්න විකෘති කටයුතු අත්හැරලා ප්‍රകൃතියේ වෙලු ධර්මයක් අනුගමනය කරලා ප්‍රകൃති කටයුත්තට වහිනා විතිකිච්ඡා අත්හැරලා මෙන්න මේක තමයි කිව්වේ කාංකා විතිකිච්ඡා නැහැ ආර්ය පුද්ගලයාට කියේ ඒකයි තන කිව්වේ සැක නැති වෙනවා කියන වචනේ ගන්න බෑ සැක නැති වෙලා කියනකොට හුඟක් එහා වචනේ ලෝක සම්මතිය සැක කියන්නේ වෙන එක. මේ ආර්යවණී කාංකා විතිකිච්ඡා තෝරා ගන්න ඕනේ ඒක නෙමෙයි කිව්වේ කියලා. ඉතින් අනික තමයි සීලබ්බත පරාමාස. දැන් මේකෙදිත් අද මොකද කරන්නේ? සීලබ්බත පරාමාසය ගැන විග්‍රහ කරන්න ගිහිල්ලා. ඔය අජ වෘත, ගව වෘත ආදී වශයෙන් කියන වෘත පරාමාසනේ නිවන් දකින්න බෑ කියලා හිතන් ඒ විදිහට අද මේක අත පෙන්නනවා.
සීලවත පරාමර්ශනයක් කරන්නේ ආර්ය පුද්ගලයෙක් කියලා. වෘත පරාමර්ශනය කියලා හිතන සීලබ්බත පරාමාස කියලා ওই විදිහට තමයි අද අපිට අර්ථ පෙන්නන්නේ. අජ වෘත, ගව වෘත ආදී වශයෙන් තිබෙන වෘත, නිගණ්ඨ වෘත ඒවා සමාදන් වෙන්නේ නැහැ. ඉතින් මේ ආර්යයන් තියෙන සීල් සමාදන් වීම විතරක් කරනවා ආදී වශයෙන් කියන එකක් අද කියනවා. මෙතන පෙන්වුවේ එහෙම එකක් නෙමෙයි. මම මේ ධම්ම අවබෝධය ලබා ගත්තේ මොනවා කරලාද කියලා තමා කෙරෙහි මෙනෙහි කළා බලනකොට. ප්‍රඥාවෙන් ධර්මයට මෙනෙහි කළා ධර්මයට යොමු වෙලා. ප්‍රඥා සහගත ප්‍රඥාව ඇති වෙන විදිහට නුවණින් මෙනෙහි කිරීම නිසා මට මේ අවබෝධය ලැබුණා මිසක් වෙන මොකෙන්ද ලැබුණේ. මම ඉඳගෙන හිටපු හින්දාවත් නැගිටලා හිටපු හින්දාවත් ගමන් කරලා හිටපු හින්දාවත් බුදියාගෙන හිටපු හින්දාවත් මට මේ අවබෝධය ලැබුණා නෙමෙයි. මම සිවුරු ඇඳගෙන හිටපු හින්දාවත් එහෙම නැත්නම් මම මේ සුදු වත ඇඳගෙන හිටපු හින්දාවත් කලිසම ඇඳගෙන හිටපු හින්දාවත් මේක ලැබුණා නෙමෙයි. මේ කියන දහම මනස සිහිය යොමු කරගෙන ප්‍රඥාවට යොමු කරලා. එහෙනම් මනස සිහි නුවණට යොමු කරලා. මේ කියන එකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා විමර්ශනය කරගෙන යනකොට මට පහළ වුණා මේක ඇත්ත නෙවෙයි කියලා නුවණ. මෙන්න මේ නුවණ තුලින් ලැබිලා හිටන් මේ අවබෝධය ලැබිලා හිටන් මේ සංසිද්ධිය ගියා මිසක් මේ දැකව සාන්ත වූ ප්‍රණීත වූ නිවිසනසීවන මම වෙන ක්‍රමයකින් ලැබුවේ නැහැ. මේකනේ මේ කවුරුවත් බිම් බලාගෙන ඵලයන් උඩ බලාගෙන ඵලයන් මෙහෙම කාපා මෙහෙම ඊටපන් කියලා කීන ක්‍රමයකින් ලබන්න පුළුවන් එකක් නෙමෙයි. අධ්‍යක්ෂලා ඉවරයි. වෘතපරාමර්ශණයෙන් නිවන් දකින්න බෑ කියලා දැක්කා. මොකෙන්ද නිවන් දකින්නේ? වෘතේපා කියන එකක් නෙමෙයි මේ කියන්නේ. නිවන් දකින්න නම් ප්‍රඥාව යොමු කරලා ප්‍රඥාව පහළ විදිහට ධර්මයේ මනානුවණින් සිහි කරන්න ඕනේ. මනානුවණින් ධර්මයේ මෙනෙහි කරනකොටයි ඒ ආවර්ජනය කරනකොට තමයි ප්‍රඥාව පහළලා නිවන් දකින්න වෙන ක්‍රමයක් නිවන් දකින්න නෑ කියලා දකින්න. අනික ඔක්කොම වත් පිළිවෙත් තියෙන වත් පිළිවෙත් නෑ කියලා කිව්වා නෙමෙයි. හැබැයි නිවන් දකින්න හිතාගෙන මම මෙහෙම ඉන්නවා කියලා ඉඳගෙන ඉන්නවා නිවන් දකින්න කන්නේ නැගිටින්නේ නැහැ කියලා ඉඳගෙන හිටියද එහෙම කවදාවත් නිවන් දකින්න බෑ. මැරෙනවා මිසක්. කන්නේත් නැහැ බොන්නේත් නැහැ නිවන් දැකලා මිසක් මම නැගිටින්නේ නැහැ කියලා ඉඳගත්තොත් එහෙම. ඒක මැරෙන්නේ. කන්නේ නැතුව ඉඳලා. නිවන් දකින්න කොහොමද එහෙම? එහෙම වදකින් නිවන් දකින්න බෑ. ඒක වත. මස්ලේ වේලියාවා සම්මත ඉතිරි ඒවා ගත්තාව අදිස්ථානි. නිවන් දැක මිස නැගිටින්නේ නැහැ කියලා නම් ඒක විතරක් කියලා ඉඳගත්තොත් එහෙම. නිවන් දකින්න ක්‍රමයේ දන්නේ නැතුව. ඒක කන්නේ නැතුව ඉල්ල වැටලා යනවා මිසක් එතන. ඒකට නිවන් දකින්න පොඩ්ඩක්වත් එහාට යන්න බෑ. ඒක වතක් විතරයි. වතේ පාසින එක නෙමෙයි මේ කියන්නේ. මේ වතේ ඒතෙන්ද බැහැ ගන්න සමාන ධර්මයේ ගැන දැකලා ඉන්න ඕනේ මුලින්. මම මේ නිවන් දැකීමට ප්‍රඥාව වර්ධනය කර ගැනීම සඳහා යම් ධර්මයක් ආවර්ජනා කළ යුතුද? මේ ධර්මය ආවර්ජනා කරන්න කොහොමද ඉඳලා හරි? හැබැයි මම අප්‍රමාදීන් යුතු එළිය කරගන්න මෙතනින් නැගිටින්නේ නැහැ මේ අවබෝධයෙන් ප්‍රඥාව යොමු කරලා ඒකී කරගෙන නිසා නැගිටින්නේ නැහැ කියලා ඉඳ ගන්න පුළුවන්. හැබැයි වත වෙනයි නිවන් මඟ වෙනයි. නිවන් මඟ මනා සිහිනුවණින් නිතව දහම් මෙනෙහි කිරීම තුලින් ලබන මඟක් කියලා දැනගත්තා මිසක් එයා කවදාවත් ඉඳගෙන හිටියලා මේක ලැබෙන්නේ හිටගෙන හිටපුවා මේක ලැබෙන්නේ එහෙම නිවන වලට බහින්නේ. මෙන්න මේක නිසා කියන වෘත පරාමාසයෙන් නිවන් දකින්න බෑ. නිවන් දකින්නේ ඥානීය අවබෝධය ප්‍රත්‍යා භූර්ණ කර ගැනීම මිසක් වෙන ක්‍රමයකින් නෙමෙයි කියලා දකින්න එක තමයි මේ සීලබ්බත පරාමාසයෙන් අහකලා දකින්නා වූ මාර්ගය. නමුත් මේකදී අද කියන්නේ ඕක නෙමෙයි. මේ ආර්ය මාර්ගයෙන් අහකට වෙන්නා වූ සීල සමාදන් වෙලා හැම නිවන් දකින්න බෑ කියලා මේ ඒ ටික හරියනවා ඒ අදහස එනවා කියලා. මෙතන පෙන්නේ මොකද්ද? ආර්ය අනාර්ය ප්‍රශ්නයක් නැහැ. වතෙන් කොහොමවත් නිවන් දකින්න බෑ. උපනිෂදේ වෙනවා. ඒක වෙනම දෙයක්. ඉඳගෙන ඉන්න බැයි නම් නැගිටලා ඉන්නවා. ඉඳගෙන ඉන්න අමාරුයි. නැගිටලා ඉන්න බැන කකුල් දෙකෙන් ඇවිදිනවා. හිමින් ඇවිදින සක්මන් කරනවා. සක්මන් කරලා බැයි නම් ඉඳගෙන ඉන්න බැයි නම් හිටගෙන ඉන්න බැයි නම් පොඩ්ඩක් නිදා ගන්න. කායික පහසුවක් අවශ්‍යයි. මොනවා හරි සිහි කල්පනාවේ කල්පනා කරන්න. මෙහි කැක්කුම නම් ඔළුවේ කැක්කුම නම් බඩේ කැක්කුම නම් කකුල් කැක්කුම නම් ඒ වගේ විඳෝ ඉඳගෙන සිහි කල්පනා ගන්න හරි අමාරුයි. ඉතින් ඒවයි පොඩ්ඩක් පහසුවක් තියෙනකොට කායික පහසුවෙන් ඉඳගෙන ධර්මයේ සිහි කරන බොහොම ලේසි පහසුයි. අන්නේ ධර්මයේ ලේසි පහසු නිසා ඉරියව් පවත්නවා ඒ සඳහා. ඉතින් එතකොට දැක්කම මේ ඉරියව් පැවැත්වල නිවන් දැක්කා නෙවෙයි. ඉරියව් පැවැත්වි කායික පහසුව ලබා ගන්න උපනිශ්‍රේ වෙන්නේ. නිවන් දැකීම මොකෙන්ද? ධර්මයේ ප්‍රඥා සහගතව ප්‍රඥා වැඩි වීමට හේතු වෙන්නා වූ ආකාරයෙන් ඥානින් විමසුවා. ධර්ම මාර්ගයේ. ඒ ධර්මයේ අසුරු කරගෙන යනකොට ඒ විමසුම නිසා ඇති වුණාට දහම් දකින්න නොවන. මේ දහම් දකින්න නොවන තුලින් බලාගෙන යනකොට ඇත්ත දකින්න ප්‍රඥාව පහළ වුණා. අන්න ප්‍රඥා මාර්ගයකින් නිවන් දකින්න මිසක් වැඩපිළිවෙලින් වතකින් නිවන් දකින්න බෑ කියන එක දැක්කලා පස්සේ යන්නේ ඒක කියන සීලපද පරාමාසයෙන් විතරයි. සීලපද පරාමාසීවත් වුණා. නිවන් දකින්න වෘත පරාමාසනීය කරන එකක් එයාගේ නෑ ඊට පස්සේ. ප්‍රඥාවෙන් දහම් සීකරන එක තමයි කරන්නේ. ලැබෙන පහසුවකින් පහසු සලසා ගන්නවා. ඒක නෑ කිව්වේ නෑ. වත එපා කිව්වේ නෑ. ඒක Taman දැනගන්නවා. මට මේ නිවන් දැකීම නැත්නම් මේ අවබෝධය ලබා ගැනීමට මේ ස්ථානයේ සුදුසුයි. මේ ආකාර පන්සල හොඳයි. මෙන්න මේ ආකාරයේ සිල් සමාදන් කරලා ඉන්න දවස මට හොඳ විවේක දවසක්.
ඒ නිසා ඒ වත මම ඒ සඳහා වෙන් කර ගන්නවා. ඒ වෙන් කරේ නිවන් දකින්නේ මොකෙන්ද? මනසේ ධර්මයේ මෙනෙහි කියලා නිවන් දකින්නේ. ප්‍රඥාවතු කරේ. ඒකේ මිසක් මෙතන හිටියා නැහැ කියලා නෙවෙයි නිවන් දකින්න හේතු වෙන ප්‍රධාන කාරණේ ප්‍රඥාවෙන් ධර්මයේ මෙනෙහි කිරීම නිසා වෙනෙහි කින්නේ මේක දැකදාට සීලබ්බත පරාමාසය ඉවරයි. එහෙනම් සෝවාන් පුද්ගලයාට කවදාවත් ওই ටිකෙන් අහක් වෙන්නේ නැහැ. ඔය ටිකේ ධර්මයේ තුලින්ම ලැබෙන ප්‍රතිඵල තුනක්. ඒකයි ඔය වත් තුනෙන් කියන්නේ. තවත් ප්‍රශ්නයක් තියෙනවා සත්ත බොජ්ජංග